අයිබෝවන් ෆුට්බෝල් ශ්‍රී ලංකා ටීවී නරඹන ඔබ සියලු දෙනාම ඉතා උණුසුම් ලෙස අද පිළිගන්නා වැඩසටහනට. කාන්තාවන්ට සුවිශේෂී වෙච්ච අද වගේ දිනයක කාන්තා පාපන්දුව ගැන කතා කරන්නට ඉතා සුවිශේෂී වෙච්ච තැනැත්තියක් අපිත් සමග එකතු වෙනවා. ඇය නමින් ශාලිකා රණවීර මහත්මියයි. අයිබෝවන් මහත්මිය. අපි කෙලින්ම ප්‍රශ්නයට යොමු වෙමු. වසර ගණනාවක් තිස්සේ අද වනතුරුත් නිසි කාන්තා පාපන්දු ලීගයක් අපිට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඔබගේ දෘෂ්ටි කෝණයට අනුව මෙයට හේතුව කුමක්ද? එය යථා තත්ත්වයට පත් කිරීමට මට ඔබලා විසින් කුමන හෝ සැලසුම් තිබෙනවද ඔබලා ළඟ? ඒවා මොනවද? මම පුංචි නිවැරදි කිරීමක් කරන්න. දශක ගණනාවක් තිස්සේ පාපන්දු ලීගයක් නැහැ කියන්න බෑ. ඔබ ඇත්තටම අදහස් කරන්නේ කාන්තා පාපන්දු ලීගයක් ඔබ අපේක්ෂා කරන අර පිරිමි දරුවන්ගේ අපි ලීගයක් දකිනවා වගේ පුළුල්ව පැතිරුණු කාන්තා පාපන්දු ලීගයක් නැහැ. නමුත් අපි හැම වසරෙම පාපන්දු කාන්තා ලීගයක් විදිහට අපි පවත්වාගෙන ගියා. 2018 වර්ෂයේත් ෆස්ට් ඩිවිෂන් මැචස් තිබුණා. ඊට පස්සේ අවසනාවන්ත විදිහට 2019 පාස්කු ප්‍රහාරය නිසා අපිට මැචස් තියන්න බැරුව ගියා. ඒ වගේම 2020 වර්ෂයේදී අපි මේ පාපන්දු ලීගයේ කියන දැනට පවතින තත්ත්වය පුළුල් කිරීම යනුවෙන් 20 පෙබරවාරි මාසයේ අපි පොළොන්නරුව වෙදි කරා 5 සයිඩ් මැචස්. එතකොටත් අපි කරේ ෆස්ට් ඩිවිෂන් මැචස් උයි. ඒකට කණ්ඩායම් 6කුත් සෙකන්ඩ් ඩිවිෂන් මැචස් වලට කණ්ඩායම් 32ක් සහභාගී වුණා. නමුත් එතෙන්දිත් ඉතින් අපේ රටටත් ගෝලීය වශයෙන් මුහුණ පෑපු අර්බුදය තමයි COVID-19 අර්බුදය. ඒකත් එක්ක අපිට ඒක දිගටම කරගෙන යන්න බැරුව ගියා. නමුත් එහෙමයි කියලා දැන් මේ අඳුනාගත්ත ගැටලු වලට පිළියම් යොදන එක නතර කරලා නැහැ. අපි ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ විදිහටත් දැනට ලෝකයේ පුරාම තියෙන ප්‍රවණතාවය තමයි කාන්තා පාපන්දුවට ඉතා විශාල නැගීමක් තියෙනවා මුළු ලෝකයේ පුරාම. ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වෙමින් තියෙනවා. ඉතින් අපිට ඇත්තටම අවශ්‍යයි මේ තත්ත්වය ලංකාවේ පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ට ඇත්තට මේක තියෙන පුළුල් සංකල්පයක්. අපේ කියන්නේ ක්‍රීඩිකාව විතරක් නෙවෙයි. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් women in football. ඒ කියන්නේ පාපන්දුත් එක්ක ඉන්න සියලුම කාන්තාවන් ප්‍රමාණය වැඩි කරන එක තමයි ලෝක පාපන්දු සම්මේලනයේත් අරමුණ. ඒකම ඒ අරමුණින්ම තමයි ආසියානු පාපන්දු සම්මේලනය කටයුතු කරන්නේ. ඒකම ඒ අරමුණම තමයි අපිට ශ්‍රී ලංකා පාපන්දු සංඝයට තියෙන්නේ. පාපන්දුත් එක්ක ඉන්න කාන්තාවන් සංඛ්‍යාව වැඩි කරන එක. ඒකවල ක්‍රීඩිකාවන් විදිහට වෙන්න පුළුවන්, රෙෆරිස්ලා විදිහට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ක්‍රීඩා උපදේශකවරු විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම පරිපාලනයට වෙන්න පුළුවන්. අපි පරිපාලන ව්‍යුහයන් තුළ ඉන්න කාන්තාවන් ප්‍රමාණය අඩුයි පාපන්දු ගත්තාම. එතකොට රට පුරා තියෙන ලීගවල පාපන්දු සම්මේලනය තුළ එතකොට ඒ හැමතැනම ඉන්න මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බොඩි එක ඇතුලේ කියන්නේ පරිපාලනය තුළ ඉන්න කාන්තාවන් සංඛ්‍යාව වැඩි කරන්න ඒ විදිහට කාන්තාව කියන එක කියන්නේ women in football කියන concept එක ඇතුලේ ඉන්න සංඛ්‍යාව වැඩි කරන්න පුළුල් කිරීමක් පුළුල්ව ඒ කාරණේට අනුගත වෙන්න අපි කටයුතු කරගෙන යනවා. ඉතින් ඇත්තටම දැන් ඔබ අහුවා නිවැරදි කරන්න මොනවද කරේ කියලා. ප්‍රධාන වශයෙන් අපි දැකපු අඩුපාඩුවක් මේ දවස්වල අපි ඒක සාකච්ඡා කරලා නිවැරදි කරගෙන මූලික අඩිතාලම තියලා තියෙනවා. ඒ කියන්නේ women football strategy එකක් හදන්න. ඒ කියන්නේ අපිට යම් දැක්මකින් විෂන් එකක් ඇතුව ඉදිරි ගමනක් යන්න මේ කාන්තා පාපන්දුවේ ඉදිරි දැක්මක් ඇතුව. එතකොට ඒක ඇතුලේ තියෙනවා අපි ලීග විදිහට කණ්ඩායම් විදිහට කොයි විදිහටද සංවිධානය වෙන්න ඕනේ, කොහොමද දැන් අපි ඇත්තටම දැන් ඉන්න තත්ත්වය ගත්තොත් අපිට ඉතා සතුටු වෙන්න පුළුවන් තැනක අපි නැහැ. ලෝකයේ අනිත් රටවල් එක ගත්තත් දකුණු ආසියාතික මට්ටම ගත්තත් දකුණු ආසියාතික මට්ටම ගත්තත් ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් තැනක ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු තියෙනවා කියලා අපිට කියන්න බෑ. ඉතින් අපි උත්සාහ කරනවා මේ ස්ට්‍රැටජි එකක් තුලින්. එතකොට යම් ක්‍රමවේදයක් තුල ක්‍රමානුකූලව ක්‍රමිකව අපි කොහොමද මේ පළමුවෙන්ම දකුණු ආසියාව තුළ ඊළඟට ආසියාතික මට්ටම තුළ අපේ කාන්තා පාපන්දු කියන බ්‍රෑන්ඩ් එක කියන්නේ අපේ නම ඉස්සරහට අරගෙන යන්නේ කියන එකට තමයි අපි දැන් අතන මූලික කෙටුම්පත් කිරීමක් කරලා ඉවරයි women football strategy එකේ. ඒක දැන් අපි මූලික කෙටුම්පත
FIFA එකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ දිගින් දිගට ඒක තහවුරුවක් අරගෙන ඒක සම්මත කරලා ලංකාව තුල ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාපන් සම්මේලනය තුලත් අපි පහුගිය විධායක කමිටුවලදී අනුමත කරගත්තා. මෙතෙක් කල් ඒ කියන්නේ විමෙන්ස් ඩිපාර්ට්මන්ට් එකක් තිබිලා නැහැ. ඒ කියන්නේ කාන්තා පාපන්දුව සම්බන්ධයෙන්ම කටයුතු කරන්න වෙනම අංශයක් ස්ථාපිත කරන්න අපි එහෙම වැඩපිළිවෙලක ඉන්නවා. ඉතින් මේ හැම එක තුලින්ම බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව තුල කාන්තා පාපන්දුව ඉහළ තලයකට ඔසවලා තියන්න. අතීතයේ අපි දැකපු යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ක්‍රීඩකයෙකු හෝ වේවා ක්‍රීඩිකාවක් හෝ වේවා ඔහුගේ හෝ ඇයගේ දක්ෂතා පුළුල් ලෙස විද්‍යාමාන කරන්න ඔහුට හෝ ඇයට ලැබෙන හොඳ තෝතැන්නක් තමයි ක්‍රීඩා සමාජයක් කියන්නේ. නමුත් මේ වන විට දැනට පවත්වන ලීගය සෑම වසරකම ක්‍රීඩා කරන්නෙත් නැහැ. දැන් එහෙම ලීගයකට ක්‍රීඩා කරන්නෙත් ක්‍රීඩා සමාජ 4ක් විතරයි. එතකොට එවන් පසුබිමක මෙය ක්‍රීඩිකාවන්ට තමන්ගේ කුසලතා දක්ෂතා එළි දක්වන්න ලැබෙන අවස්ථා අඩුවීමක් වශයෙන් අපිට දකින්න පුළුවන්. එවැනි අවස්ථාවක මේ ලංකාව තුළ මෙවැනි ක්‍රීඩා සමාජ වැඩි වශයෙන් ව්‍යාප්ත කිරීමට ඔබතුමියන් ළඟ කිසියම් සැලසුම් තිබෙනවද? ඔව් අපි ඇත්තටම මේ කාරණේ ගැන නිරන්තරයෙන් ඒක අවස්ථා කීපයකදීම අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. මොකද දැන් ඔබ කියන මේ මූලික කණ්ඩායම් හතර ගත්තොත් යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා හා පොලිස් කණ්ඩායම තමයි අපේ ෆස්ට් ඩිවිෂන් මැචස් වල එන්නේ. නමුත් අපි සෙකන්ඩ් ඩිවිෂන් ගත්තාම දැන් මම කිව්ව පොළොන්නරුවේ තිබුණ මැච් එකකට අපේ කණ්ඩායම් 31ක් සහභාගී වුණායි. හරි පරිබාහිර. ඉතින් ඒ කණ්ඩායම් තුලින් බිහිවෙන ක්‍රීඩිකාවන් තමයි අවසානයේදී යුද හමුදා, පොලිස්, ගුවන් හමුදා, නාවික හමුදා වශයෙන් මේ කණ්ඩායම් වලට ක්‍රීඩා කරන්නේ අර ක්‍රීඩා සමාජ තුලින් බිහි වෙන අය. නමුත් අපිට ඊට වඩා අවශ්‍ය වෙලා තියෙනවා රට පුරාම ව්‍යාප්ත වෙලා. මොකද අපි දකිනවා සමහර වෙලාවට අපි ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මේ ඔය කාන්තා දිනය අරමුණු කරගෙන හා වෙනත් ඔය කුඩා ග්‍රාස් රූට් මට්ටමේ ප්‍රෝග්‍රෑම්ස් කරනකොට අපි දකිනවා ගොඩක් ළමයි කාන්තාවන් සහභාගී වෙන අවස්ථා. එතකොට අපිට අවශ්‍ය වෙනවා මේ අවශ්‍යතාවයක් තියෙනවා මේ පොඩි ළමයි පොඩි ගෑනු දරුවන් මේ ක්‍රීඩාවට යොමු වෙන අයට ඉදිරියටම යන්න පුළුවන් පාත් එකක් හදන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි දැන් අපි යෝජනාවක් දාලා කියන්නේ දැන් අපි ඇත්තට මේකත් සාකච්ඡා කරපු කරනවා ලීග්ස් මට්ටමට ලංකාවේ තියෙන සියලු ලීග්ස් වලට යම් මුදලක් දෙන්න ඒගොල්ලන් කාන්තා කණ්ඩායමක් කරනවා නම් සුවිශේෂී මුදලක් දෙන්න හා යම් ක්‍රීඩා උපකරණ විදිහට යම් පහසුකම් ප්‍රමාණයක් පාපන්දු සම්මේලනයෙන් සපයන්න. මොකද මෙතෙන්දී අපිට අවස්ථාවක් කරගන්න පුළුවන් විශේෂ අරමුදලක් අපිට හම්බ වෙනවා ඇමරිකන් ඩොලර් ලක්ෂ 5ක. ඒ ලැබෙන්නේ අතරම කොවිඩ් එකත් එක්ක. හැබැයි සුවිශේෂීව කාන්තා පාපන්දු සඳහා පමණයි. ඉතින් ඒතකොට කාන්තා පාපන්දු අභිවෘද්ධිය වෙනුවෙන් ලැබෙන මේ මුදල එන් යම් කොටසක් කියන්නේ ඒකේගොල්ලන්ගේ තියෙනවා යම් නීති රීති තියෙනවා මෙන්න මේකට අනුගත වෙන්න තමයි මේ මුදල යොදවන්න පුළුවන් කියලා. ඉතින් ඒන් යම් මුදල් ප්‍රමාණයකුත් අරගෙන අර මං ඉහත කියපු විදිහට අපි සාකච්ඡා කරමින් ඉන්නවා ලීග් මට්ටමින් හැම ලීගයකටම යම් අර මුදලක් දීලා ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක මොටිවේෂන් එකක් වෙනවා ටීම් එකක් හදන්න. එතකොට එහෙම හදාගත්තාම මේකට තරඟ තියලා ඒක පවත්වාගෙන යන්න. ඒතර ඒ විදිහට අපි උත්සාහයක යෙදෙනවා ලංකාව පුරාම තියෙන පාපන්දු සමාජවලට. ඒ කියන්නේ ලීග හරහා පාපන්දු සමාජ හරහා අලුත් කණ්ඩායම් කාන්තා පාපන්දු කණ්ඩායම් බිහි කරන්න. දැන් මේ වසරේ ඉදිරියට අපිට දක්නට ලැබෙන වෙන තරගාවලි විදිහට සාෆ් තරගාවලිය සහ AFC වයස අවුරුදු 17න් 15 තරගාවලිය. දැන් මෙවන් පසුබිමක කිසිදු ජාතික කාන්තා සංචිතයක් අපි ගොනු කළා නැහැ මේ වසරේ. එමෙනි පසුබිමක මෙම තරගාවලිය සඳහා ඔබ සූදානම් බව සහතික කරන්නේ කොහොමද? එතෙන්දී අපිට තරගාවලි ඇත්තටම 4ක් තියෙනවා. AFC qualifying 2022 තරඟ තියෙනවා ඒ වයස් කාණ්ඩ දෙකක් යටතේ. ඒ දෙකම මේ ඇත්තටම මේ තමෑතදී මේ සතිය වගේ
දැනගන්න ලැබුණා. ඒවා පෝස්ට්පෝන් කරා කියලා ඊළඟ වර්ෂයට මෙතන මේ දවස්වල ගෝලීයව තියෙන අර්බුද තත්ත්වය, ඒ කියන්නේ සෞඛ්‍යමය වසංගත තත්ත්වයත් එක්ක AFC මැචස් කල් දැවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව අපි ගත්තහම සාෆ් ගේම්ස් ගැන එතෙන්දි තියෙන්නේ ඇත්තටම අපිට වයස් කාණ්ඩ අවුරුදු 19න් පහළ සහ අවුරුදු 16න් පහළ ඒකට නම් දින වකවානු නිර්ණය කරලා තියෙනවා ජූලි හා අගෝස්තු මාසයේ පැවැත්වෙනවා කියලා. නමුත් යම් අර්බුදයක් අපි එතන ඉන්නවා සංචිතයක් හදන්න. මොකද ඒ අපිට වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයටත් වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩය කියන දෙකම ඉන්නේ අපේ පාසල් යන දරුවෝ. එතකොට පාසල් පද්ධතිය තවම නීති රාමුව සකස් වෙලා නැහැ. මේ පවතින COVID-19 වසංගත තත්ත්වයත් එක්ක සංචිතගත කරලා සංචිතයක් පවත්වාගෙන යන්න. එතකොට ඒ තත්ත්වයත් එක්ක මේ තරඟවලට සහභාගී වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ඇත්තටම තාම සාකච්ඡා කරනවා. මොකද ඒවට අපි පෙර සූදානමක් තියෙන්න ඕනේ, සංචිතයක් හැදෙන්න ඕනේ. නමුත් රටේ පවතින නීති රාමුව එතකොට පාසල් පද්ධතියෙන් දරුවන් ලබා ගැනීම, ඒවට යොමු කර ගැනීම සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරලා තමයි ඒක කරන්න වෙන්නේ. ඒ නිසා ඒකේ සූදානමක් අවශ්‍යයි. නමුත් අපි මේ තියෙන නීති රීති රෙගුලාසි වලටත් අනුගත වෙන්න වෙලා තියෙනවා අපිට. මේ වසරේ ඉදිරියට එනවා ප්‍රධාන කාන්තා AFC ශූරතාවලිය. නමුත් එම ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කිසිදු කණ්ඩායමක් සහභාගී වෙන්නේ නැහැ. ඇත්තටම එය කාන්තා කණ්ඩායමේ සංවර්ධනයට සහ FIFA ශ්‍රේණිගත කිරීම වලට විශාල පාඩුවක් වෙන්නේ නැද්ද? ඒක මම මේ විදිහට අර්ථයක් වන්නේ කැමති. සහභාගී වෙන එක හොඳයි. මොකද හැබැයි ගියාම අපිට ඒක දැනෙන්න ඕනේ. ඒක අපි ගිහිල්ලා හැමතිස්සෙම අපි ඩිෆෙන්ඩ් කර ඉන්න මට්ටමක ඉන්නවට වඩා, ඒ කියන්නේ අපි ඒකත් එක ස්ට්‍රැටජි එකක් තමයි. අපි සාෆ් ගේම්ස් වල අපිට ඇත්තටම අපි බලාපොරොත්තු වෙච්ච දකුණු ආසියාතික මට්ටමට තාම එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපේ මූලික ඉලක්කය වෙන්නේ දකුණු ආසියාතික මට්ටම තුල අපේ තත්ත්වය ඉහළට ගේන්න. එතකොට තමයි ආසියාතික මට්ටම තුල අපිට මේ හොඳ තරගයක් දෙන්න පුළුවන්. නැත්නම් අපි ඉදිරිපත් වීම තුලින් විතරක් අපිට මේ හොඳ තරගයක් දෙන්න බෑ. ඇත්තට මේක අපේ මොරාල් එක වැඩි වෙනවට වඩා ඉතින්දී අපිට වෙන මේ පසුගාමී බලපෑම් වැඩි කමක් තමයි එතකොට වෙන්නේ. ඉතින් අපේ මූලික ඉලක්කය තමයි දකුණු ආසියාතික මට්ටම තුල ඉහළ තලයකට එන එක. ඉතින් අපි පළවෙනි අදියරේදී එතෙන්ට ගිහිල්ලා ඊළඟට AFC තරඟවලට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. කිසියම් වූ කාන්තා ලීගයක් තියෙනවා නම් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් අපිට විශේෂ අරමුදල් සපයනවා. නමුත් මෙවැනි ලීගයක් නැති කමින් අපිට එහෙම කිසිම අරමුදලක් ලැබෙන්නේ නැහැ. මෙය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශාල පාඩුවක් වෙන්නේ නැහැ. ඒක මම ඔබට ආයි නැවත පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපිට යම් අරමුදල් සපයනවා මේ FIFA එකෙන් කියන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ. නමුත් එතෙන්දී අපි යම් තියෙනවා අපි විසින් සම්පූර්ණ කරන්න ඕන යම් ක්‍රයිටීරියා ටිකක්. මේ කාරණාවලට අනුගත වෙනවා නම් තමයි මේ මුදල අපිට ලැබෙන්නේ. එතකොට මම අර මුලින්ම සඳහන් කරේ අපිට දැන් ලැබෙන්න නියමිතව තියෙන අර කොවිඩ් තත්ත්වය නිසා ලැබෙන්න තියෙන US ඩොලර්ස් ලක්ෂ 5ක ග්‍රාන්ට් එක අපි ඒකේ තියෙන දේවල් වලට අනුගතව අපි යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් ඔබ ඔය සඳහන් කරපු විදිහේ ලීග පවත්වාගෙන යෑමේදී එතෙන්දී ඇත්තටම තියෙනවා කාණ්ඩ කීපයක් යටතේ හම්බ වෙනවා. එතෙන්දී අපිට මේ ජූනියර් ලීග්ස් තියාගන්න පුළුවන්. ඒකෙත් තියෙනවා ඒ කණ්ඩායම් 10ක් සෙල්ලම් කරන්න ඕනි. මැචස් 90ක් සෙල්ලම් කරන්න ඕනි. ඒ ලීගය මාස 6ක් පුරා පවත්වාගෙන යන්න ඕනේ. ඇත්තටම අපිට ජූනියර් ලීග් එකක් අපේ පාසල් පද්ධතියයි ඒ තියෙන තත්ත්වෙක මාස 6ක් අඛණ්ඩව පවත්වාගෙන යන්න අපහසුතාවයක් තියෙනවා. මේ කාරණේ අපිට විතරක් නෙවෙයි පොදු දකුණු ආසියාතික තව රටවල්වලටත් බලපාන කාරණයක්. මොකද මේ කාරණේ අපි FIFA එකත් එක්ක මේ මෑතකදී තිබුණු අපේ Zoom මීටින් වලදීත් මේ කාරණේ කිව්වා. ඇත්තටම අපිට මාස 6ක් අඛණ්ඩව පවත්වාගෙන යනවා කියන කන්ඩිෂන් එකත් එක්ක කම්ප්ලයි වෙන්න හරි අමාරුයි. ඒකට එකඟ වෙලා කරන්න අපහසුතාවයක් තියෙනවා. මේ අපේ තියෙන අනිකුත් නීති පද්ධතිත් එක්ක අන්න ඒ වගේ කරුණක් නිසා තමයි ඒ කියන්නේ FIFA forward funding යටතේ හම්බෙන මේ ඇමරිකානු ඩොලර් 50000ක ෆන්ඩ් එක ආපහු යන්නේ ඒ අර සමහර තියෙන රෙගුලේෂන්ස් වලට අපිට
අනුගතව මේක කරන්න බැරි නිසා නමුත් අපි ඒක අර එහෙම පාඩුවක් වෙන විදිහට ඒක අතාරින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි සාකච්ඡා කරලා සමහර නීතිවල ලිහිල්වීමක් කරගන්න. ඒ කියන්නේ ඒ මාස 6ක් වගේ තියෙන නීතිය. මොකද අපිට කණ්ඩායම් 10ක් හොයාගන්න පුළුවන්. ඉතින්දී ඔය කියන මුදල අපිට ඇත්තටම මැචස් 90ක් ගහන්න ඒ මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ තියෙන වියදම් එක්ක බලනකොට. ඒකට යම් ස්පොන්සර්ෂිප් ප්‍රමාණයක් හොයාගෙන හරි. ඒක ලොකුම බාධාව තියෙන අර මාස 6ක් එක දිගට ලීගය පවත්වාගෙන යාමේ අපහසු. ඒක මම හිතන්නේ කාන්තා කණ්ඩායමක් නෙමෙයි පිරිමි කණ්ඩායමක් ගත්තත් මේ මාස 6ක් කාලයක් කරන එක ජූනියර් ලීග් එකක හිම අපහසුතාවයක් තියෙනවා. එතන තියෙනවා ඉන්ටර්නැෂනල් මැචස් 4ක් ගහන්න ඕනේ. මේ වගේ කන්ඩිෂන්ස් තියෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා අර ලොකුම අපහසුතාවයක් පැත්තලා තියෙන අර මාස 6 කියන එක. ඒවා සාකච්ඡා මට්ටමින් ඒවා කොයිතරම් දුරට ලිහිල් කරගෙන අපි මේ මුදල් ලබා ගන්න මේ සියලු ග්‍රාන්ට්ස් ප්‍රයෝජනයට අරගෙන ඇත්තටම කාන්තා පාපන්දුව කියන එක ඉහළට අරන් යන්න තමයි උත්සාහ කරන්නේ. එතෙන්දී අර අපේ පැත්තෙන් ශ්‍රී ලංකා පාපන් සංගමයේ විදිහට පාපන් සංගමයේ පරිපාලනයේ විදිහට උත්සාහ කරන්නේ ඇත්තටම ඒ සියලු අරමුදල් අරගෙන කාන්තා පාපන්දුව කියන එක ඉහළට අරන් යන්න. මෑත කාලේ ඉන්නම් නම් ඇත්තටම මේ මුළු ලෝකෙම මුහුණ දීපු මේ ගෝලීය වසංගත තත්ත්වය ඒ වගේම අවාසනාවන්ත විදිහට අපි අර පාස්කු ප්‍රහාරය නිසා ඇති වුණු තත්ත්ව ඒ වගේ නිසා යම් පසුබෑමක් තිබුණත් දැනටත් අපි උත්සාහ කරනවා මේක ඉදිරියට අරගෙන යන්න. දැන් අද දවසෙත් අපි ඔය රෙෆරි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒකටත් කාන්තාවන්ට ලීග හැම එකකින් ඉන්න අයගෙන් නොමිනේෂන් කෝල් කරලා කතා කරනවා. ඒ වගේ හැම අතින්ම ක්‍රීඩිකාවෝ විතරක් නෙවෙයි පාපන්දුවත් එක්ක ඉන්න සියලුම මට්ටමේ සියලුම තරාතිරමේ කාන්තාවන් සම්බන්ධ කරගෙන ඉදිරියේදී පුළුල්ව ශ්‍රී ලංකාව තුළ පාපන්දු කියන එක කාන්තාවන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඔව් වැඩසටහන අවසන් කිරීමට ප්‍රථම ඔබතුමියට කිසියම් වූ අවවාදයක් හෝ උපදෙසක් හෝ කිසියම් දෙයක් දෙන්න තියෙනවා නම් මේ වෙලාව. ඔව් ඇත්තටම ගොඩක් සන්තෝෂ වෙනවා. මම හිතන්නේ පළවෙනි වතාවට තමයි ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අපි පාපන්දු කාන්තා පාපන්දුව ගැන කතා කරන්නේ. ඉතින් ඇත්තටම ලංකාව තුළ තවමත් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වෙලා නැහැ කාන්තා පාපන්දුව. නමුත් ලෝකයේ ඉතාම ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක් තමයි කාන්තා පාපන්දු කියන්නේ. පිරිමි පාපන්දු වගේම කාන්තා පාපන්දු ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තියෙනවා ලෝකයේ තුළ. ඉතින් අපේ බලාපොරොත්තුවත් අද සුවිශේෂී දවසක්. එතකොට මේ දවසේදී වුණත් අපේ බලාපොරොත්තුව තමයි ලංකාව තුලත් විශාල පිරිදීමක් ඇති කරන්න කාන්තා පාපන්දුව සම්බන්ධයෙන්. එතකොට ඒක අර මම මුලින් කිව්වා වගේ ඒක ඒකාංශයක් ක්‍රීඩිකාවෝ කියන තැන විතරක් ඉඳලා නෙවෙයි. ක්‍රීඩිකාව වෙන්න පුළුවන්, ක්‍රීඩා පුහුණුකරුවන් වෙන්න පුළුවන්, ක්‍රීඩා විනිසුරුවරියන් වෙන්න පුළුවන්, ක්‍රීඩා පරිපාලිකාවන් වෙන්න පුළුවන්. ඒ හැම අංශයකින්ම අපි පිට්ටනිය දකින්න ෆෑන් බේස් එක වුණත් අපි දකින්නේ ක්‍රීඩා ලෝලීන් ගත්තහමත් වැඩි හරියක් පිරිමි අය ඒකත් වෙනස් වෙලා කාන්තා ක්‍රීඩා ලෝලීන් පිරිසක් එක්ක ශ්‍රී ලංකාව තුළ කාන්තා පාපන්දුවට වැඩි ඉඩක් ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඇත්තටම අපි ඒක අපේ මේ අවුරුද්ද ඇක්ටිවිටි ප්ලෑන් එක මේ ඉයර් කැලෙන්ඩර් එක හදනකොට උනත් වෙනම කාන්තා ඇක්ටිවිටි විදිහට නෙමෙයි මෙන්ස් ඇක්ටිවිටි වලම කොටසක් විදිහට කාන්තා ඇක්ටිවිටි ඇතුළත් කරන විදිහට තමයි සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අලුත් මුහුණුවරක් අරගෙන කාන්තා පාපන්දු ඉදිරියට අරගෙන යන්නත් ලෝකයේ තුල තියෙන මේ පිළිගැනීමේ ජනප්‍රියතාවය ලංකාව තුල ඇති කරන්නත් තමයි ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඇත්තටම මේ පහුගිය මේ කොවිඩ් ගෝලීය වසංගතයේ ඉන්න මේ ආසන්න කාලයේදී අපි දැක්ක ජාත්‍යන්තර පාසල් වලත් පාසල් තුලත් කාන්තා පාපන්දුව ජනප්‍රිය වේගෙන එනවා. ඉතින් ඇත්තටම මේ වැඩසටහන ආරම්භන ආදරණීය දෙමව්පියන්ට විශේෂයෙන් මව්වරුන්ට කියනවා. ඉතින් පාපන්දුව කියන්නේ කාන්තාවන්ටත් ගෑනු දරුවන්ටත් ඉතා පහසුවෙන් සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඉතින් ඔබේ දරුවොත් අලුත් ක්‍රීඩාවක් විදිහට නෙමෙයි මේක ඇත්තටම කාලයක් තිස්සේ ලංකාවේ තිබුණු ක්‍රීඩාවක් හා පහසුවෙන් හා ඉතා අඩු මුදලකිනුත් මං කියන්නේ
ඔබට එකතු වෙන්න පුළුවන් ක්‍රීඩාවක්. ඉතින් කාන්තාවන්ට දරුවන්ට මොකද ඒගොල්ලන් තමයි අපේ ඉදිරි අනාගතය වෙන්නේ. ඉදිරියේදී අපි කාන්තා පාපන්දුවේ ජයග්‍රහණ බලාපොරොත්තු වෙනවා නම් ඒ ජයග්‍රහණ අරන් දෙන්න පුළුවන් අද ඉන්න මේ පුංචි ගැහැණු දරුවන්ට තමයි. ඉතින් අපි ආදරණීය දෙමව්පියන්ටත් මම ආසයි කාන්තාවක් විදිහට අම්මලටත් කියන්නේ මේ වෙලාවේ ඔබේ දරුවනුත් මේ ක්‍රීඩාවට යොමු කරන්න. ඒකේ හොඳ අවස්ථාවක් තියෙයි ලෝකයේ තුල ජනප්‍රිය වෙන ක්‍රීඩාවක. ඒ වගේම ලංකාව තුලත් හොඳ ඉඩක් ඉදිරියේදී මේ ක්‍රීඩාවට ඇති වේවි. අද දකින්න දේ නෙවෙයි ඉදිරි අනාගතයේ ඇත්තටම කාන්තා පාපන්දුව තුළ ඉතා පැහැබර වෙයි. ඒක තුල අවස්ථාවක් ඔබේ දරුවටත් තියෙයි. ඒ නිසා අපි කියන්නේ කාන්තා පාපන්දුත් එක්ක නොබියව ඔබේ දරුවෝ සම්බන්ධ කරන්න කියලා ඉල්ලීමකුත් මම මේ වෙලාවේ කරනවා. කාන්තා පාපන්දුවේ සුබවාදී සලකුණු මතුවන යුගයක් නොඅනුමානයි. ඉතින් අද ශ්‍රී ලංකා කාන්තා පාපන්දු සම්මේලනයේ ශ්‍රී ලංකා කාන්තා කමිටු සභාපතිනි ශාලිකා රණවීර මැතිණියනි ඔබට ආයුබෝවන් කියලා සමුදෙනවා. බොහොම ස්තුතියි අපිත් සමග එකතු වුණාට. තවත් මෙවැනිම හරවත් වැඩසටහන් සමගින් එකතු වීමට සහ පාපන්දු සජීවී තරඟ වැඩසටහන් නැරඹීමට subscribe කරන්න. Heart Talk වැඩසටහනක් සමගින් නැවතත් හමු වන අදටනි ඔබ සැමට සුබ දවසක්.